समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्मुक्तं धम्मत् सवेन कालो अयं बधन्ता ධම්මත් සවෙන කාලෝ අයං බදන්තා ධම්මත් සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය තුල අද දවසේ බොහෝම වටිනා කියන පින්කමකට හැමදෙනාම සහ සම්බන්ධ වෙන මොහොත විශේෂයෙන්ම මීට වසර දෙකකට ඉහත අපි හැමෝම ආමන්ත්‍රණය කරපු ජිනාරාම ස්වාමින් වහන්සේ කොටවෙහෙරගල උන්වහන්සේ හදිසියෙම මීට වසර දෙකකට ඉහතදී අපවත් වන්නට යෙදුනා. ඒ උන්වහන්සේගේ අපවත් වීම නිමිති කරගෙන වර්ෂ දෙකක් පිරෙන දවස සිහිපත් කරවලා උන්වහන්සේ වෙනුවෙන් ධර්ම අනුශාසනාවක් සිද්ධ කරලා බොහෝ පිරිසකට ධර්මයේ ශ්‍රවණය කරන්නට වාග්ය වාසනාව ලබලා දීලා ඒ තුළින් ධර්ම අවබෝධය පිණිස බොහෝ දෙනෙකුට අනුග්‍රහ කරලා උන්වහන්සේ නමින් ඒ සියලු පුණ්‍යානිසංසයන් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු ඇතිවයි මේ ධර්ම දේශනා මේ පින්කම අද දවසේ සිද්ධ කරන්නේ. අපි කල්පනා කළොතින් මේ ජීවිතය අපි මේ විදිහට අද දවසේ ජීවත් වුණාට ජිනාරාම හාමුදුරුවන්ට වගේම අපිත් අද දවසේ වෙන්න පුළුවන් අපි ජීවිතයේ අන්තිම දවස. මේ හෝරාව වෙන්න පුළුවන් අපේ ජීවිතේ අවසාන හෝරාව. මේ ඊළඟ ඇසිපිල්ලම් ගහන මේ මොහොත වෙන්න පුළුවන් අපේ ජීවිතේ අවසාන මොහොත. මොකද මම මේ විදිහට ධර්මානුශාසනා කරලා ওই විදිහට වාඩි වෙලා ධර්මය ශ්‍රවණය කරලා ධර්ම දේශනාව අවසන් කරලා අපි ආපිට වඩිනකොට අපිට ආරංචි වෙච්ච අවස්ථාවක් තියෙනවා. අපිත් එක්ක මේ විදිහට ධර්මයේ සාකච්ඡා කරපු කෙනෙකුගේ වියෝවක්. එතකොට අපි කල්පනා කරන්නට ඕන අපි හිතන්නේ නැති මොහොතක තමයි අපේ ජීවිතේ අපේ සම්මත මරණය කියන එක අපිට සිද්ධ වෙන්නේ. අපිට කියන්නට බෑ අපි අඩුම තරමේ මේ බුද්ධ ශාසනයේ ලබන්නට තියෙන සෝවන් ඵලයවත් ලබලා නැතිනම් හතර අපායට නොවැටෙයි කියන ස්ථිර වචනයක් අපි කාටවත් කියන්න බෑ. ඒ නිසා අපිට කවදාකවත් මරණය මංචක මොහොත අපි අඳුනන්නේ නැති නිසා අන්තිම මොහොතේ අපිට නැගෙන සිතුවිල්ල කුමන චිත්ත සිතුවිල්ලක්ද කියන එකත්
අපි කාටවත් කියන්න බෑ. ඔබ ජීවිතේ කල්පනා කරන්න. ඔබ මේ වෙනකොටත් මෙතනට එනකොටත් ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වෙලත් වාඩි වෙන ගමනොත් මේ ධර්මය අහන ගමනොත් ඔබේ හිතේ චිත්ත වේගය ඔබම කල්පනා කරන්න. ඔබට කුමක්ද කල්පනා වෙන්නේ කියලා. ඔබට සිහිපත් වෙන්නේ කුමක්ද කියලා. අපි අවංකවම බැලුවොත් අපේ ජීවිත තුළ ධර්මයේ මූලික කරගත් සිතුවිල්ල ක්ලේශ ධර්මයන් ප්‍රහීන වෙන සිතුවිල්ලක් අපිට එදිනෙදා ජීවිතේ කටයුතු කරන බොහෝ පිරිසක් අතර පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ කියන්නේ අපි එදිනෙදා ජීවිත ගත කරනකොට අපිට බලාපොරොත්තු ගණනාවක් තියෙනවනේ ජීවිතේ. අපි ඒ බලාපොරොත්තුත් එක්ක තමයි ජීවිතේ සැලසුම් කරන්නේ. ඒ සැලසුම් එක්ක තමයි අපේ සිතුවිලි ගලාගෙන යන්නේ. ඉතින් ඒ සිතුවිල්ලක් අතරතුර තමයි ඔබ හිතුවත් නැතත් කොතන හරි අපේ සම්මත මරණය අපිට සිද්ධ වෙන්නේ. අපිට නැවත කියන්නට බෑ මිය පරලොව ගියාට පස්සේ අනේ මට ඒ වෙලාවේ නරක සිතුවිල්ලක් ආව ආපස්සට මරණය ගෙනියන්නකෝ. එනිසා මං හොඳ සිතුවිල්ලක් හිතලා මැරෙන්නම්කෝ. එහෙම අපිට කියන්න බෑ. එහෙම ගේන්න පුළුවන් නම් අන්න ප්‍රශ්නයක් නෑ මොනා කර කර හිටියත්. එනිසා මේකේ භයානකකම තියෙන්නේ අපිට තවමත් ඒ බුද්ධ ශාසනයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන ඵලයක් ලබන්නට නොහැකි වීම නිසායි අදත් අපි මෙහෙම සසරේ ඉන්නේ. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ වටිනකම විතරක් නෙවෙයි ඔබට ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙන එක, කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්නට ලැබෙන එකේ තියෙන වටිනකමත් වටහා ගන්න. මම පුංචි කාරණා ටිකක් කියන්නම්. අද වෙනකොට අපේ බුද්ධ ශාසනයේ පැත්ත හිතලා අපි කල්පනා කළොත් අපේ බෞද්ධ සම්ප්‍රදාය ඇතුලේ බෞද්ධ විච්ච ඇත්තෝ භික්ෂුන් වහන්සේලාට දන් පැන් පූජා කරනවා, පින්දහම් කරනවා. මේ සියල්ල කරගෙන යන අතරතුර ඔබ කල්පනා කරලා බලන්න ඔබ කී වතාවක් නම් කොපමණ නම් භික්ෂු මහා සංඝයාව විවේචනයට ලක් කරන්නට ඇද්ද? කොපමණ නම් භික්ෂුන් වහන්සේලාගේ ගුණදොස් විචාරය කරන්නට ඇද්ද? කොපමණ නම් භික්ෂුන් වහන්සේලාගේ වැරදි අඩුපාඩු ඔබ දකින්නට ඇද්ද, හොයන්නට ඇද්ද, කියන්නට ඇද්ද, විචාරය කරන්නට ඇද්ද? මේ ටික මම මතක් කරන්න හේතුවක් තියෙනවා. මේ බුද්ධ ශාසනය ඇතුලේ භික්ෂුන් වහන්සේලාට විනය ශික්ෂාපද ටිකක් තියෙනවා. ඒකේ බරපතලම ශික්ෂාපද 4ක් තියෙනවා. සතර පරාජිකාව. ඊට පස්සේ සංඝාදිශේෂ තියෙනවා. එතනින් එහාට තියෙනවා දේශනාගාමී ඇවැත්. වැඩිපුරම තියෙන්නේ දේශනාගාමී ඇවැත්. 227න් 200ක්ම. එතකොට අපි කල්පනා කරන්න ඕන දෙසිය 27න් 200ක්ම නෙවෙයි 210ක්ම. අපි හිතලා බැලුවොත් ඒ දේශනාගාමී අවතක් කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ අතෙන් යම් වරදක් අඩුපාඩුවක් වුණාට පස්සේ
ඒ වරද පිළි අරගෙන භික්ෂු මහා සංඝයා ඉදිරියේ ඒ වරදෙන් පිරිසුදු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ Taman වරද හංගගන්නේ නැතිව මගේ අතින් මෙන්න මේ වරද වුණා කියලා පිළිගන්නකොටම ඒ වරදෙන් නිදහස් වෙනවා. එතකොට ඒකට අපි කියනවා දේශනාගාමීය. එතකොට මේ වරදෙන් භික්ෂුන් වහන්සේලා සමහර විට වරද පිළි අරගෙන නිදහස් වෙනවා. හැබැයි ඒ වරද විවේචනය කර ගිහි අපි අප්‍රමාණ අකුසල් කන්දක් පුරව ගන්නවා. ඒ අපි නොදන්නකම නිසා. මම මේ දේවල් කියන්න හේතුව තමයි අද භික්ෂු සංඝයා විවේචනය වෙන තරම දැක්කම අපේ අම්මා තාත්තලා කවුරුත් අනාගතයට ශාසනයට දරුවෙක් දෙන්න කැමති නෑ ඊයේ. ඒ දුස්සීලවන්ත භික්ෂුන්ට අපි කුමටද ශාසනයට දරුවෝ දෙන්නේ? ඒ නිසා සීලවන්තව ජීවත් වෙන ගිහියා ඒ පැවිද්දට වඩා උතුම් කියන කතිකාවතක් සමාජය තුල ගොඩනගෙනවා. ඒ විතරක් නෙවෙයි සංඝ කියන තැන නියෝජනය කරන්නට පැවිද්දා විතරක් නෙවෙයි ගිහි වුණු අපිටත් පුළුවන් කියන තැනට කතිකාවත හැදෙනවා. මේක භයානක කතිකාවතක් අපිට නොතේරුණාට. දැන් ඒ විදිහට ගියාම ඉදිරි අනාගතයේදී සාංගික දම් පූජා කරන්න මේ මතයේ ඉන්නකොට සම්මත සංඝයා වමනා නැති වෙනවයි. සංඝ කියන තැන ගිහියොත් නියෝජනය කරලා. එතකොට අනාගතේ භික්ෂු විනයට අනුව සංඝ වෙන්නේ නම් පැවිදි උපසම්පදා ලැබු භික්ෂුන් වහන්සේ කෙනෙක්. සාමණේර භික්ෂුව පවා සංඝ කියන තැනට අයිති නැති වෙනවා. විනයට අනුව ගත්තම අනුපසම්පන්න තැනට වැටෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ යම් විනයක් පනවනවා නම් පනවන්නේ ඒ සමස්ත සංඝයාගේ පැවැත්ම වෙනුවෙන්. එතකොට ධර්මයේ පැවැත්මට සම්මත ශාසනයේ පැවැත්ම උවමනා නැතිනම් එවැනි විනයක් පනවන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්නට වෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාට අනුව සාංගික ධම් පූජා කරන්නට කවදාහක්වත් ගිහි ඇත්තෙකුට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. එනම් කාය සාක්ෂි වශයෙන් යම් භික්ෂුවක් මේ ශාසනයේ නැතිවිච්ච දවසට ඔය ඇත්තන්ට සාංගික වශයෙන් පූජා කරන්නට තියෙන දේ පූජා කරන්නට බැරි වෙනවා. ඒ අවස්ථාව මගහැරෙනවා. ඒ නිසා අපි මේ අනතත්වයට ගියොත් ඒ වර්තමානයේ වෙන විට මං හිතන්නේ 20000කට වගේ ප්‍රමාණයකටම භික්ෂුන් වහන්සේලා හිග වෙලා තියෙනවා මේ ලක්දීපේ. ඊළඟට මම දකින්න බරපතල වරද තමයි අපි මහා සංඝයා විවේචනය කරන්න අපිට සමාජය ඇතුලේ භික්ෂුන් වහන්සේලාගේ නුගුණ පිළිබඳ දුස්සීලවන්තකම පිළිබඳව හැමතැනම ප්‍රචාරය වෙනවා. මෙහෙම ප්‍රචාරය වෙන තැනක ඔබම හිතලා බලන්න ඔබ කවදාකවත් ඔබේ ඥාතියෙක් ඔබේ ධර්මල්ලෙක් ඒ ශාසනයට ඇතුල් කරයිද? නැහැ. ඔබ කරනවා ඊළඟට මෙහෙම බරපතල වරදක්. ඔබ ඔබේ මිම්මේ ඉඳලා සීලය සහ දුස්සීලවන්තකම මැනගෙන ඔබ කරන්නේ සීලවන්තයි කියන භික්ෂුන් තෝරා දන් දෙන්නට පෙළඹෙනවා. සමහර බස් අරගෙන ගමේ පන්සලේ සිල් ගන්න එක අතහැරලා මොකද්ද කරන්නේ? දුරට එනවා. මම කියන්නේ ඒ ගිහිල්ලා අපි යන්නේ ගමේ පන්සල විවේචනය කර ඒ හාමුදුරන්ගේ වැරදි කියා. අපි එතනට ගිහිල්ලා කවුරු හරි ඇහුවොත් ඇයි අර පන්සල් ගානක් පහු කරගෙන ආවේ කියලා. එන්න අහපු වෙලාවෙ ඉඳලා පැය ගානකට කියන්න තියෙනව මොනවාද? පන්සලේ වැරදි. හාමුදුරන්ගේ වැරදි.
මෙහෙම අපි විවේචනය කරලා අපි ගමේ පන්සල වහ ගන්නවා. නේද? අපි පුංචි කාලේ මුලින්ම පැහැදුනේ ගමේ පන්සලට ගිහිල්ලා නේද? අපි බෝධිය වන්දනා කරලා, චෛත්‍ය වන්දනා කරලා, බුදු පිළිම වන්දනා කරලා, බුද්ධ පූජාව පවත්වලා අපිට එතනින් ආපු සද්ධාාවක් තිබුණා. ඒත් එක්කලා පුංචි කාලේ ඉඳලා පුතේ මෙන්න බුදුරජාණන් වහන්සේ කියලා අපිට රූපෙන් හරි පෙන්නවා. දැන් අනාගතේ අපිට හැදිච්ච දෘෂ්ටිත් එක්කලා පන්සල් හදලා වැඩකුත් නැහැලු. දැන් මේ සමාජ කතිකාවත අලුත්ම තැන බෝධින් වහන්සේලා රෝපණය කළ වැඩක් නැහැලු. චෛත්‍ය බෝමලු බුදුමෙදුරු ඉදි කරලා වැඩක් නැහැලු. ධර්මයේ විතරක් තිබුණම ඇතිලෝ. ඒකත් පන්සලට දාන ගෙනියන්න ඕන නැල්ලෝ. දැන් ඉන්න භික්ෂුන් දුස්සීලයිලෝ. ඒ නිසා අපි තනි තනියෙන් ධර්මය අවබෝධ කරගත්තම ඇතිලෝ. ඉතින් මෙන්න මේ භයානක තැන අපි හදලා එනකොට ඔන්න අපේ පන්සල වැහිලා පන්සලේ හාමුදුරු කෙනෙක් නැති වෙලා යනවා කියලා හිතමුකෝ. පුංචි කාලේ ඉඳලා එතකොට අර දරුවට අර බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව ඇති වෙන්න ඇඳෙන්න තිබුණු චිත්‍රය අතුරුදහන් වෙනවා. පින්කමක් දැක ගන්නටම නැති වෙනවා. ඇයි? පින් ඕනේ නැහැ කියනවනේ. ඒ තරමටම මිත්‍යා දෘෂ්ටික වෙලා තියෙන්නේ. එතකොට මම ඇහුවා මේ ළඟදී මට අහම්බෙන් ඇහුණා බණක කියනවා බුදුරජාණන් වහන්සේට චීත්ත හැට්ට අන්දන්ට යන්න ඕන නෑ කියලා අපි නිග්‍රහ කරගන්නවා කංචුක පූජාවට. චෛත්‍යයට අපි පළඳනවනේ පළඳනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන ගෞරවයක් වශයෙන් බුද්ධ පූජාවක් වශයෙන් අපි කරන්නේ නේද? ඉතින් ඒවට ඒ විදිහට නිග්‍රහ කරනවා. ඒ නිග්‍රහයන් සතුටු සිතින් hina වෙවි මිනිස්සු අනුමෝදන් වෙනවා. මම මේක කිව්වේ අපේ ජනගත වීම වර්තමානයේ වෙනකොට තියෙන තැන. එතකොට කල්පනා කරලා බලන්න අපි කොහෙට දෙන්නේ කියලා. අපිට ඇහෙනවා බුද්ධ පූජාවලට දහස් ගණන් මල් පූජා කළා වැඩක් නැහැ. අපරාධ සාකවලට හානි වෙනවලු. චෛත්‍ය බෝමලු වලට ලක්ෂ ගණනින් දහස් ගණනින් පුද පූජාවන් දානමාන අටපිරිකර පූජා කළ වැඩක් නැහැලු. ඒ දාන්නේ නැති බැරි මිනිස්සුන්ට ගිහිල්ලා කන්න දුන්නා නම් හොඳයිලු. එතකොට කල්පනා කරන්න මේ අපි නිග්‍රහ කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන දානයකට. ඒ නිග්‍රහය අපි දරනවා නම් අපි අනුමෝදන් වෙනවා නම් අපිට හිතන්න බැරි කල්ප ගානකට බුද්ධ කියන වචනේවත් අහන්න බැරි තැනකට යන්න සිද්ධ වෙන පාර හැදෙයි. මොකද අපි කර්මයේ කර්මඵලයේ විශ්වාස කරනවා නම් ඒ කර්මයේ මත අපි පිළිහිටලා කටයුතු කරනවා නම් මිත්‍යා දෘෂ්ටික නොවේ අපි තේරුම් ගන්නට ඕන. ඒ බුදුරජාණන් වහන්සේගේ අසම සමකල නොහැකි දාන පාරමිතාවේ ශක්තියටයි අදටත් ඒ බුද්ධ කියන ගුණයට ඒ නම්මට ඒ පුද පූජා පැවැත්වෙන්නේ. ඉතින් ඒ බුද්ධ කියන ගුණයට ඒ පැවැත්වෙන පූජාවේ කර්ම විපාකය තවත් කර්ම විපාකයකට අනුකූලව කන්න නැතුව දුක් විඳින මිනිස්සෙක් සංසන්දනය කරලා එතනට ඒ පූජාව දෙන්න ඕන කියන තැනකට අපි සම්බන්ධ වෙනවා නම් අපි කර්මඵලයවත් විශ්වාස කරලා නැහැනේ. ඇයි? ඒ කර්ම විපාකයට අනුව දුක් ඇති ස්ථානයක ඉපදුනා නම් ඒක අනුන්ගේ පිටපටවල හරියනවද? ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහා දාන පාරමිතාවට නිග්‍රහ කරලා ඒකට ඒ වෙනුවට එතනට දෙන්න කියලා අපි කිව්වට වැඩක් නෑ. ඒක වෙන්නේ නෑ. ඉතින් අපි ඒ වගේ දේවල් වලට අනුමෝදන් වෙලා අප්‍රමාණ අකුසල දහම් පුරව ගන්න වර්තමානයේ වන විට
ඉතින් අපිට කනගාටුවට කාරණාව තමයි මේ විදිහට යන්න තව නොබෝ කලකින් අපිට සම්මුති සංඝයාගේ අතුරුදහන් වීම දකින්නට පුළුවන් වෙයි. කොච්චරද කියලා කිව්වොත් අපේ තියෙන අනුවණකම අපි එක් සංඝයා නමක් විවේචනය කරමින් තව සංඝයා නමක් උස්සනවා. කවදාකවත් මේක කරන්න එපා. ඒකට හේතුව දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ සමග එක දානශාලාවේ වැඩ හිටියා. යම් කිසි කෙනෙක් ඒ දානශාලාවේදී දේවදත්ත හාමුදුරුවන්ට දන් හැන්දක් පූජා කරලා මේක මහා සංඝයාට පූජා වේවා කියවනම් ඒක සාංගික වෙලා. දේවදත්ත හාමුදුරුවන්ට දන්පැන් පූජා කරලා සුගතිගාමී වුණා නම් පිම්පුරා ගත්ත නම් මිනිස්සු අද භික්ෂුන් වහන්සේ නමකට දන් පූජා කළා ඇයි ඒ දේ කරගන්න බැරි? දේවදත්ත හාමුදුරුවෝ අපහාගත වෙච්ච එක දේවදත්ත හාමුදුරුවන්ට අයිති කාරණාවක්. ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ වැරදි විවේචනය කරන එක විනය විචාරණයක භික්ෂු සංඝයාට අයිති කාරණාවක්. ඒ වගේම මේ සීලවන්තකමට දුස්සීලවන්තකමේ විපාකය ලබන එක ඒ භික්ෂුගේ කාරණාවක්. ඒ නිසා අපි මුලින්ම තේරුම් ගන්නට ඕන කිසිම දෙයකට අපි කොයිම මොහොතකවත් මහා සංඝයාට පමණක් නොවේ අනුන්ට චෝදනා කරලා හරියන්නේ නැහැ. ඒකට හේතුව අපි ඒ චෝදනාව කරගන්නේ අපේම හිතෙන් සිද්ධ වෙන මානසිකාරයට මෙනෙහි කිරීමටනේ. ඒ හාමුදුරුවෝ මෙහෙමයි අහවලා අරෙහිමයි මෙහෙමයි කියන විවේචනය නිගමනය දෙන්නේ කොහෙන්ද? තමන්ගේ හිතෙන්නේ නේ. එතකොට අපි එතනදී දොස්පරුස් කියාගන්නේ බැනගන්නේ නිගමනයත් එක්කනේ නේ. එතකොට තමන්ගේ හිතත් එක්කම තමයි තමන් අන්තිමට ගැටිලා තියෙන්නේ. ඒ නිසා ඒකේ විපාකෙ විඳින්න වෙන්නේ තමන්ට මිසක අනුන්ට නෙවෙයි. ඒ ටික අපි හොඳට තේරුම් ගන්න ඕන. දැන් මෙහෙම හිතන්නකෝ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා පින්වතෙක් මගේ ඉස්සරහට ඇවිල්ලා අනේ ලොකු හාමුදුරුවනේ සාදු කියලා දණ්ඩ නමස්කාර කරලා වැඳලා මගේ ළඟින් හිටගෙන ඉන්න පොඩි හාමුදුරුවන්ට අර සැලුට් එකක් දානවා වගේ මෙහෙම කරලා යනවා නම් ඒ පොඩි හාමුදුරන්ට මොනව හිතෙනවද? හිතලා බලන්න. ඉතින් අද වෙනකොට අපි දකිනවා එහෙම සිදුවීම් අනන්ත. ලොකු හාමුදුරන්ට දන ගහලා වැන්දම ඇති පොඩි හාමුදුරන්ට වැන්දත් එකයි නැතත් එකයි. ලොකු හාමුදුරුවෝ ඉන්න නිසා පේන්න පොඩ්ඩක් කොන්දවට නමල යන්න ඕන. මේක තමයි මානසික මට්ටම. අපි නිකමටවත් හිතුවද Tamanට දරුමල්ලෝ ඉන්නවනේ නේ? මේ ශාසනය ඇතුළේ එහෙම වෙනකොට ඒ පුංචි හාමුදුරු ගොල්ලන්ගේ හිතවලට මොනව හිතෙනවද නේද? ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොතින් ඒ විදිහට සිද්ධ වෙනකොට අන්තිමට අපි දන් පිල්වලක් දකින්න දානි බෙදාගෙන යනකොට ලොකු හාමුදුරු ගොල්ලන්ට බෙදලා අනිත් එකත් ඒ ලොකු හාමුදුරන්ට බෙදන්නේ ඒක තියලා දුවගෙන එනවා අර පුංචි හාමුදුරුලට අන්තිමට බොහොම අමාරුවෙන් තමයි දානි ටික පාත්‍රයට ලැබෙන්නේ. අපි බලෙන් කියවල තමයි අර පැත්තේ ඉඳලා බෙදාගෙන එන්න එහෙටත් බෙදන්න කියලා කියවන්නේ. ඒ තරමටම අපි ලොකු තැන් වලට තමයි සලකන්නේ. සංඝයාට නෙවෙයි. ඒ නිසානේ අපි ලොකු තැන් හොයාගෙන යන්නේ නේ. හොඳ තැන් හොයාගෙන යන්නේ. ඒ නිසා මේක බරපතල ගණේ මේ ශාසනයටත් බුදුරජාණන් වහන්සේගේ මේ සම්මා සම්බුද්ධ ශාසනයටම අපි කරන බරපතල නිග්‍රහයක් වගේම බරපතල පාප කර්මයක්. එසා බුදුබණ චතුරාර්ය සත්‍ය කතා කරන්න කලින් අපි මේ ටික හරිය හදාගන්නේ නැහැ නේද?
දැන් මෙහෙම යනකොට මේ පුංචි හාමුදුරුවලාට ඒ වගේ කෙනෙහිලකම් ශාසනය සිද්ධ වෙනකොට ඒ වික්ෂුන් වහන්සේලාට ශාසනයේ කෙරෙහි කලකිරෙනවා. ශාසනය එපා වෙනවා. එතකොට පැවිදි වෙන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් සිවුර ගලවලා ගෙදර යනවා. එහෙම වෙනකොට අම්මා තාත්තට කතා කරලා කියනවා මෙහෙමයි අම්මේ තාත්තේ අපිට සැලකෙන්නේ ශාසනය හරි අමාරුයි. මොකද හැමෝම ධර්ම අවබෝධ ලබලා නෙවෙයි ශාසනය තුල ඉන්නේ නේද? ඒ අවබෝධ ලබන්න වීර්ය කරමින් ඉන්නේ. මේ පීඩා දරන්න බැරි වුණාම මොකද්ද වෙන්නේ? සිවුර ඇරලා යනවා. යනකොට හරි සතුටුයි අපිට නේ. ඔක හිටියට වැඩිය හොඳයි ගියේ එක. ඒ තැනටපත් වෙලාද? ඒ මට්ටමට බහිනවා අපිට එනවා. අපි කැමති දුස්සීලවන්ත භික්ෂුව හදාගන්නද? එලවලා දාන්න. අපි කැමති එලවන්න. ඔහම ඔක්කොම එලවලා දැම්මම හොඳට තියෙයි නේද? අනාගතේ අපිට අන්තිමට මොකද වෙන්නේ? සම්මත සංඝයාගේ අතුරුදහන් වීම කොතනද? බොහොම පුංචි කාලෙකින් ධර්මයේ අතුරුදහන් වීම සිද්ධ වෙනවා. මොකද මේ ශාසනය පවතින්නේ අන්තිම මාර්ගඵලලාභී භික්ෂු දක්වා විතරයි. එතනින් එහාට මේ ශාසනය පැවැත්මක් නැහැ. පැවැත්ම අරන් යන්න බෑ. සම්මත උපසම්පදාවත් අහිමි වෙනවා. එතනින් එහාට සම්මත ශාසනය නැති වෙනවා. විනයෝ නාම ශාසන සායෝ නිකන් නෙවෙයි ඒක පෙන්නුවේ. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕන සංඝයාගේ ප්‍රශ්න විසඳ ගන්න පින්නතුනි කරුණා කරලා සංඝයාට ඉඩ දෙන්න. ඔබ ඔබේ පැත්තේ ඉඳලා ඔබ අපාගත වෙන තැනින් මිදෙන්න. මොකද ඔබට කවදාකවත් ඔබ ඉදිරියේ වරද ප්‍රකාශ කරයි කියලා යැවතෙන්නේ භික්ෂුව මිදෙන්නෙත් නැහැ. එනිසා සමගි සංඝයාගේ එකමුතුව තුල විතරයි සංඝයාගේ විනය කතා කරන්නේ. සංඝයාගේ පැවැත්ම තහවුරු කරන්නේ. ඉතින් මම මේක කියන්න හේතුව තමයි ඔබ කල්පනා කරන්නකෝ. අද පාරේ භික්ෂුන් වහන්සේ නමක් කොහෙට හරි වඩින්න බලාගෙන ඉන්නකොට ඕනතරම් ඉඩ තියෙන හිස් විච්ච වාහන යනවා පාරේ. කවුද නවත්තලා අහන්නේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කොහෙටද වඩින්නේ කියලා. බොහෝම කලාතුරකින් පුණ්‍යවන්ත සද්ධාවන්ත කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් තරුණකොට පැය ගාණක් ඉන්නකොට ඒ මහාන කෙනෙක් නෑ. ඉතින් බස් රථයකට ගොඩ වුණත් අසුන දෙන්න අර කොන්දස්තරවරයා ආගිරි කාලා කෑ ගහන්න ඕන. මේ පූජ්‍ය පක්ෂයට වෙන් කරපු අසුන ලබලා දෙන්න. එතකොට කල්පනා කරලා බලන්න එහෙම කෙනෙහිලිකම් සිද්ධ වෙනකොට පෘතජ්ජන භික්ෂූන්ට ශාසනයේ ඉන්න බැරිව යනවා. එතකොට හිතා ගන්න පුළුවන් අපිට මේ යන විදිහට ගියොත් භික්ෂුන් වහන්සේලාට විනය රකින්න පුළුවන් පරිසරය ගොඩ නැගෙන්න ඕන. නැත්තම් උන්වහන්සේලා මොකද්ද කරන්නේ? සමාජයට සේවය කරන එක පැත්තක තියලා විනය රකින්න පුළුවන් පරිසරයක් හොයාගෙන යනවා. ඇයි තමන් හරි රැකෙන්න එපැයි. නේද? තමන් හරි රැකෙන්න එපැයි. ඉතින් මේ ටික මම මතක් කළේ බොහොම කරුණාවෙන්. අපිට ඉදිරි ශාසනය රැක ගන්නවා නම් ඒ ශාසන පැවැත්මට ගිහියා ඕනමයි. මොකද විනය පැනෙන්නේ නොපැහැදුණුවන්ගේ පැහැදීම පිණිසත් පැහැදුණුවන්ගේ වඩා පැහැදීම පිණිසත් ශාසනය ආයුෂය පිණිසත්. ඒකම අද අපි මොකක් කරගෙන තියෙන්නේ? නොපැහැදුණුවන්ගේ තව තවත් නොපැහැදීම පිණිසත් පැහැදුණුවන්ගේ නොපැහැදීම පිණිසත්
ශාසනයේ පැවැත්ම අඩාල වීම පිණිසත් අවියක් වෙලා නෙවෙයිද? ඒ නිසා බුද්ධ වචනේ කොහෙද අපි යන්නේ කොහෙද කියලා කල්පනා කරන්න. ශාසනය මේ විදිහට පිරිහිලා යනකොට දුක්සීල භික්ෂුන් ශාසනයට එන එක හරි. ඒක අපිට නවත්තන්න බෑ. ඒ අතර සීලවන්ත භික්ෂුමුත් ධර්ම අවබෝධය ලබන භික්ෂුමුත් වැඩ ඉන්න බව හිතන්න. ඒ අනාගත සීලවන්ත භික්ෂුවටත් රැකවරණය දෙන්නේ දුස්සීලවන්ත භික්ෂුවත් දායක වෙලා තියෙනවා. මොකද සම්මත ශාසන පැවැත්මවත් නොතිබුණොත් මේ ශාසනයේ පැවිදි උපසම්පදාව නැති වෙනවා. සීලවන්ත භික්ෂුවකට උනත් අනාගතේ ශාසනයට තිබුණු අවස්ථාව නැති වෙනවා. ඒ නිසා මේ පැත්ත තේරුම් ගන්න. මම ඒ නිසා ඒ ගැන වැඩි මතක් කිරීමක් කළේ. අපි හේවනම් අපේ ඉන්න භික්ෂුන් වහන්සේලා රැකගෙන ආරක්ෂා කරගෙන ගිහි ඇත්ත වශයෙන් යුතුයකම් ටික ඉෂ්ට කරගෙන තමන්ගේ පාරේ අවශ්‍ය පින් ටිකත් පුරාගෙන අඩුපාඩු ටිකත් හදාගෙන ධර්මයත් අධ්‍යයනය කරගෙන ගවේෂණය කරගෙන මේ ලැබිච්ච වාග්යවන්ත අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නට උත්සාහවන්ත වෙන්න. ඒ වෙනුවෙන් කැප වෙන්න. දැන් අපි මෙහෙම කල්පනා කරලා බලමු. අපි ගෙදර දොරේ එදිනෙදා ජීවත් වෙනකොට සමාජයේ කටයුතු කරනකොට අපි බොහෝ වෙලාවට අනුන්ට ඇඟිල්ල දික් කරනවද නැද්ද? Tamanට මොකක් හරි ප්‍රශ්නයක් ආවම අපි ඇඟිල්ල දික් කරනවද නැද්ද? එයා නිසා තමයි මට මෙහෙම වුනේ. ඒක නිසා තමයි මට මෙහෙම වුනේ. මේක නිසා තමයි මට මෙහෙම වුනේ කියලා කියනව නේද? කියනවා. ගොඩක් වෙලාවට අපි දුක්සහගත වුණාම අපේ චිත්ත පීඩාවන් ආවම ඒ චිත්ත පීඩාවන් දරා ගන්න බැරුව නේද අපි වැඩිපුරම චෝදනා කරන්නේ අනුන්ට. එතකොට මම මෙහෙම අහන්නම්කෝ. තමන්ගේ චිත්ත පීඩාවට හේතුව අනුන් ළඟද තියෙන්නේ තමන් ළඟද? හැබැයි අපිට හිතෙන්නේ නෑ එයා මාව දාලා ගිය හින්දා තමයි මට මේ දුක. එයා දාලා ගිය හින්දාද තමන්ට දුක? තමන්ගේ හිත හදාගන්න තමන්ට බැරි වෙච්ච හින්දාද? කල්පනා කරන්නකෝ. ඒ නිසා කොයිම මොහොතකවත් අපි අනුන්ගේ පිටින් වරද පැටවුවට සම්පූර්ණ වරද තියෙන්නේ කවුරු ළඟද? වරද තියෙන්නේ තම තමන් ළඟ. එහෙනම් අපේ දුකට හේතුව තියෙන්නේ අපේ අම්මා ළඟද? නෑනේ. තමන්ගේ තාත්තා ළඟද? බිරිඳ ළඟ? ස්වාමියා ළඟ? දුව පුතා නෑදෑය හිත මිත්‍රාදීන් ළඟද තමන්ගේ දුකට හේතුව තියෙන්නේ? නෑ නේද? තමන්ගේ දුකට හේතුව තියෙන්නේ තමන් ළඟ. ඒක හොඳට අවබෝධ කරගන්න. එහෙමනම් අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අපි වචන වලින් මොනවා කිව්වත් පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය නේද? සතර සතිපට්ඨානෙ අපි මේ විදිහට ගොඩාක් වචන වලින් කියනවා. එම වචන වලින් කියනකොට අපිට බරපතලයි බොහෝ දෙනෙකුට. හැබැයි මොන වචනෙන් කිව්වත් තමන්ගේ සිත අවබෝධ කරගන්න විදිහ, තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න විදිහ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. මොකක්ද එහෙනම් තමන්ගේ ජීවිතය කියලා කියන්නේ? තමන්ගේ ජීවිතය තමන්ගේ අත්දැකීම් ටික මොනවාද? තමන්ට අත්දැකීම් එන්නේ කොහොමද? තමන්ට ජීවිතයේ අත්දැකීම් එන්නේ දකින්න දේවල් එක්ක නේද? අහන දේවල්, ඇහෙන දේවල් එක්ක. තමන් විඳින දේවල් එක්ක. මේ ටිකත් එක්කද නැද්ද?
මේ ටිකත් එක්ක. අපිට අහන්න දකින්න ලැබෙන දේවල් එක්කද නැද්ද අපි තීන්දුව తీරන අරන් තියන්නේ? ඒවත් එක්කනේ. හරි. හැබැයි අපිට අද වෙනකොටත් අපේ ජීවිතයේ දුක සතුට තීරණය කරන්නේ අපි දුක සතුට කියලා දැන්ට කතා කරමු. මොකද අපි ඉන්න තැන අපිට දුකයි සතුටයි දෙකක් තියෙනවානේ. ඔක්කොම දුකයි කියලා පේන්නේ නැහැ නේ. ඒ ඔක්කොම දුකයි නම් මෙලහකට අපි මොකද්ද කරලා තියෙන්නේ? සතුට හොයන්නේ නැහැ. හැබැයි අපිට දුකයි සතුටයි කියලා දෙකක් ජීවිතේ තියනවද නැද්ද මේ වෙනකොට? තියෙනවා. හැබැයි අපි හිතනවා මේ දුක සතුට දෙකම අපිට ලං කරලා දෙන්න බාහිර පාර්ශව බාහිර දේවල් මොනවාද? හේතු වෙනවා කියලා. අපි එහෙම හිතනවනේ. හරි. අපේ මට්ටමින් ඒක හරි. අපි ඉන්න තැන ඉඳලා බැලුවම අපේ මට්ටමේ ඉඳලා ඒක හරි. ඒකට තමයි අපි අටලෝ දහම කියලා කියන්නේ. හැබැයි අටලෝ දහමට කම්පා නොවන මාර්ගයක් තමයි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නේද? එහෙමනේ. දැන් අපි මෙහෙම කල්පනා කරමු ටිකක්. මම පුංචි උපමාවකුත් කියන්නම් ඒකට. අපි හිතමු ඔන්න පුංචි දරුවෙක් ඉන්නවා. මේ අද ඉපදිලා ගෙදරට ගෙනාවු දරු මල්ලා. දරු පැටියා. ඒ දරුවා දන්නවද මම මනුස්ස දුවෙක් මම මනුස්ස පුතෙක් කියලා? අද ඉපදිලා තියෙන්නේ. දැන් දන්නවද? නෑ දන්නේ නැහැ. එයා දන්නවද මං ශ්‍රී ලංකා දීපේ අහවල් පළාතේ අහවල් දිස්ත්‍රික්කේ අහවල් ප්‍රදේශයේ ඉපදිලා ඉන්නේ කියලා? නෑනේ. දන්නේ. එයා දන්නවද මගේ පෞල් પરම්පරාව මෙහෙම වංශක්කාරයි? දන්නේ නෑ. එයා දන්නවද මගේ අම්මා මෙහෙම කෙනෙක් මගේ තාත්තා මෙහෙම කෙනෙක්? ඒත් දන්නේ නෑ. මට මෙච්චර දේපලක් තියෙනවා ධනයක් තියෙනවා ඒවා මට අනාගතේ උරුම වෙනවා. බොහොම වටින දේවල් තියෙනවා. ඒ දන්නේ නෑ. ඒ මොකුත් දන්නේ නෑ. අපි හිතමු මෙහෙම මේ දරුවා තොටිල්ලේ නැලවි ඉන්නකොට මේ ගෙදරට හොරු කණ්ඩායමක් එනවා. මම මේක නිතරම කියනවා. ඇවිල්ලා මේ ගෙදර ඥාතින් ඔක්කොම ඝාතනය කරනවා. අම්මා තාත්තා සහෝදරයෝ ඔක්කොම මේ දරුවාගේ ඥාතින් ඝාතනය කරනවා, මරලා දානවා. මරලා මේ දරුවා තොටිල්ල පිටින් එළියේ තියලා ගෙන් එළියට දානවා. දාලා අර තිබුණු වටිනා වස්තු ඔක්කොම පැහැරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි මේ ගෙටත් ගිනි තියලා යනවා. අර සිරුරු ටිකක් දාලා මැරිච්ච. අපේ මානසික මට්ටමෙන් නම් අපිට කොයිතරම්නම් දුකක් ඇති වෙයිද? කොයිතරම් වෛරයක් ඇති වෙයිද? හිතන්නකෝ. කොයිතරම්නම් ආවේගයක් හිතට එයිද නේද? එයි. අම්මා තාත්තා මැරුවා, සහෝදරයෝ මැරුවා. ඒ විතරක් නෙවෙයි. මරලා නතර කළේ නැහැ. තිබුණු වටිනා වස්තු ඔක්කොම පැහැරගෙන ගියා. පැහැරගෙන ගිල්ලට නිකන් හිටු කොහෙත් හිටියේ නෑ. මොකද්ද කළේ? මරපු ඔක්කොමලා දාලා මුළු ගෙටම ගිනි තියලා ගියා. මේ ඔක්කොම කල්පනා කරන්න අපේ මානසික මට්ටමට නම් ඔබෙන් හිතලා බලන්න. කොපමණනම් ආවේගයක් කොපමණනම් කම්පාවක් ඔබට ඔබේ සිතුවිලි වලට එයිද නේද? හැබැයි අර මේ ඔක්කොම දකින්න, පේන අර එළියට වෙලා තොටිල්ලේ නැලවෙන තවමත් ගේ ගිනි ගන්න දිහා ගැටෙන මේ පුංචි දරුවට මොකක් වේද?
අනේ මගේ අම්මා මැරුවා තාත්තා මැරුවා ගේ ගිනි තිව්වා හොරු ඔක්කොම වටින දේ පැහැරගෙන ගියා කියලා ඒ වෙනුවෙන් අඬ අඬ කෑ ගහයිද? ඈ? අර පුංචි දරුවා නෑනේ. ඇයි කෑ ගහන්නේ නැත්තේ? හේතුව මොකද්ද? අපි ගත් කටටම කියනවා එහෙ දරුවා ඉතින් මොනව දන්නවට දහම්දුරුවනේ. නේද? එහෙන් නොදරුවෙක්නේ. ඒ නිසා ඒ දරුවා මොකුත් දන්නේ නැහැ. ඒ නොදන්නාකම නිසා ඒ දරුවා අඬන්නේ නැහැ. ඒ දරුවට අර කම්පා වෙන්නේ නැහැ. මම මෙහෙම අහන්නම්කෝ. ඔබේ දන්නාකමේ ඇති වැඩේ මොකද්ද? ඔබේ දන්නාකම ඔබට ගෙනල්ලා දුන්නේ මොකද්ද? අප්‍රමාණ වේදනාව. හැබැයි අර දරුවගේ නොදන්නාකම ඔබේ දන්නාකමට වඩා වටිනව ඇයි? ඒ නොදන්නා දරුවට වේදනාව ආවේ නෑ, කෝපය ආවේ නෑ, දුක්ඛිත ස්වභාවයකට මුහුණ දුන්නේ නෑ. හැබැයි ඔබේ දන්නා බව ඔබපත් කරේ කොහෙටද? ඔබපත් කරේ මහා කම්පාවකට. ඔබපත් කළේ මහා ආවේගයකට. ඔබපත් කළේ මහා දුකකට නේද? එහෙනම් ඔබ දන්නවා කියන සීමාව ඔබව අකම්පිත කරන එකක්ද? ඔබ දුකෙන් මුදවන එකක්ද? ඔබට සැනසුම ගෙනල්ලා දෙන එකක්ද ඔබ දන්නවා කියන ටික? නෑ නේද? ඔබ එහෙමනම් ජීවිතේ දන්නවා කියන ටික ඔබව කම්පා කරනවා. ඔබව දුකටපත් කරනවා. ඔබව අසහනයට ආවේගයකට පත් කරනවා. එහෙනම් ඔබ මෙතුවක් කල් දැනගෙන තියෙන ටික ඔබට හිත වැඩ පිණිසද ඔබට අහිත පිණිසද? ඔබට අහිත පිණිස හේතු වෙලා. එහෙම අපි සාපේක්ෂව බැලුවම ඔබේ දන්නා බවට වඩා අර පුංචි දරුවාගේ නොදන්නා බව ශ්‍රේෂ්ඨ වෙලාද නැද්ද එතනදී? ශ්‍රේෂ්ඨ වෙලා. එහෙනම් පුංචි දරුවෙකුගේ තියෙන දරා ගැනීමේ මට්ටමවත් අපිට නැති වෙන විදිහේ දැනුම් පද්ධතියකින් අපි සන්නද්ධ වෙලා. එහෙම නෙවෙයිද? එවැනි සමාජ වටපිටාවකින් අපි මනස තුල දන්නා බවක් ඇති කරගෙන. එහෙමනේ ඇත්ත. එහෙනම් ඔබ ජීවිතයේ සමාජයෙන් ඉගෙනගත්ත දන්නා බව, ඔබ ජීවිතයේ වැඩිහිටියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, ඥාතිහිත මිත්‍රාදීන්ගෙන් ඉගෙනගත්ත දන්නා බව ඔබට බොහෝ දුක් පිණිස හේතු වෙලා, ඔබට බොහෝ අවැඩ පිණිස හේතු වෙලා, සමහර විට ඒ දන්නා බව තුලින් ඔබට එන ආවේගය නිසා ඔබ බරපතල අකුසල කර්මවලටත් පෙළඹෙන්න බැරිද? පෙළඹෙන්න පුළුවන්. මේක තමයි ඇත්ත. හැබැයි අර දරුවට පවා එතන නොදන්නව වුණාට සමාජයෙන් ඔය කතාව යම් දවසක දැනගත්තට පස්සේ, සමාජය අර දන්නා බව පොවාගත්තට පස්සේ, ඒ විස ටික පෙව්වට පස්සේ මගේ අම්මා තාත්තා මරපු උන් කොහෙන් හරි හොයාගෙන ගිහින් මම මරනවා කියන විස දාන්න පුළුවන් දැනුවත් භාවයක්ද නැද්ද සමාජය තුල තියෙන්නේ? එහෙනම් ඔන්න බලන්න. මේ අපි ජීවත් වෙන සමාජයේ අපි ඉගෙන ගන්න දන්නා බව මහ විසක් වහකනවා වගේ වැඩක් මේ කරන්නේ. හැබැයි මේ සම්මතෙන් එහාට, මේ සමාජයෙන් එහාට හිතන්න බැරි තරමටම මේ විස ප්‍රබලයි. හිතන්නේ නැති විදිහට සූක්ෂමව අපේ ඇතුළට ඇතුල් කරනවා.
අවස්ථාව ආවමයි මොකද්ද කරන්නේ? ඒ විස මුදුන්පත් වෙන්නේ. ඒ නිසා බොහෝම ප්‍රඥාවන්තව මේ සමාජය ඇසුරු කරන්නට ඕන. අපිට මේ සමාජය ඇතුලෙන් අද වෙනකොට නිවැරදි මඟ පෙන්වන්න බොහෝම අඩුයි. ධර්ම අනුශාසනාවක් නිවැරදිව දීලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට යන්න පුළුවන් විදියට යම් කෙනෙක් පෙළගස්වගෙන එන වැඩිහිටියෝ ගුරුවරු සමාජය තුල විරලයි. ඒ නිසා නිසි මාර්ග උපදේශය අපිට පුංචි කාලේ ඉඳලා නොලැබීම හේතු කරගෙන අර විස ටික අපිට එන්නත් කරන්නේ වෙලා සමාජයෙන්. ඒ විස ටික උඩුදුවනවා. ඒ විස නගින්න අවශ්‍ය කරන හේතු සාධක කොහෙන් හරි මතුවෙච්ච ගමන් ඒ විස උග්‍ර වෙනවා. සමහර විට ඒ විස නිසාම දිවි නහ ගන්නවා. බෙල්ල වැලදා ගන්නවා. නේ? අනිනවා කොටනවා. තමන්ගේ ජීවිත තමන් හානි කර ගන්නව විතරක් නෙවෙයි අනුන්ගේ ජීවිතද හානි කර තත්ත්වයටපත් කරනවා. එනිසා ඔබ හිතන්න එපා. ඔබ මේ ඇසුරු කරන සමාජයේ එච්චර සුන්දර සුබදායක තැනක් කියලා. ඔබ හිතන්න එපා මේ දරුවට අනාගතයේ මේ ගොඩනගන්න වීරිය කරන්න මේ පොවන්ට වීරිය කරන්නේ බොහොම යහපත් දෙයක් කියලා. ඉතින් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි අපේ දරු මල්ලන්ට උගන්වන්න එපා දහම්දුරුවනේ. ඔබ කල්පනා කරලා බලන්න ඔබට අද වෙනකොට උතුම් වෙන්නේ ඔබේ දරුවට ධර්ම අවබෝධය ලැබලා දීලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පෙළගස්වන එකද මේ විසගෝර සමාජයේ විස එන්නත් කරන ඉහළම තනතුරකට ඔබේ දරුවවපත් කරන්නද? ඔබට වටින්නේ දෙවෙනියට කියප එක. ඒ තරමටම අපිට මොකක් කළාද? බුදුබණ ඇහුණට බුදුබණ අපේ හිතට වැදිලා නැහැ. බුදුබණ අපිට ඇතුල් වෙච්ච සීමාව අර විස ඉක්මවන්නට තරම් ප්‍රබල නැහැ. ඒක තමයි ඇත්ත. මොකද අපි ජීවත් වුණේ ওই සමාජයේ, ওই ගිහි පරිසරයේ. අපිත් හැදුනේ වැඩුනේ ඇසුරු කරේ ওই ගිහි සමාජයේ. ඒ සමාජය ඇතුලේ මේ ධර්මය ඇතුළට පෙවෙනවා කියන එක බොහෝම විරලයි. තමන් කල්පනා කරලා බලන්න තමන් ධර්මයේ ශ්‍රවණය කරන තැනට තමන්ගේ දරුවා ඇදගෙන ඇවිල්ලා කණෙන් හරි වාඩි කරවලා ඒ දරුවව ඒ ධර්ම ශ්‍රවණයට යොමු කරන්නට බැරි තරමට ඒ දරුවා ඔබව ඉක්මවා ගියේ. ඔබට ඒ තැනටවත් පාලනය කරගන්න බැරි මට්ටමට ඔබවත් ඉක්මවා ගියපු විසක් දරුවට දැන්ටම එන්නත් කරන්නේ වෙලා. ලේසිද දරුවගේ එන්න? බණ අහන්න යන් කිව්වොත් කෝටියක් ಜಾති අම්මට කියලා මහා කුසලයක් එතන පුරව ගන්න තත්ත්වෙට මොකක් කියලාද? භයානක නැද්ද? ඒ නිසා ඔබ හිතන්න එපා ඔබ මේ දරුවව යවන්නේ සුන්දර ලෝකයකට කියලා. ඉතින් මම වෙනදට නම් ගත්ත තැන ඉඳලා දේශනා කරන්නේ පටිසමුප්පාද න්‍යාය. හැබැයි මම අද කල්පනා කළා නොතේරෙන දෙයක් දානවට වඩා තේරෙන තැනින් පටන් ගන්න එක හොඳයි කියලා. ඔබ කල්පනා කරන්න ඔබව සම්මතයේ පිහිටලා අලියත් හෙන්ඩුවට යටත් වෙන වද නැද්ද? හැබැයි අද වෙනකොට දරුවෝ අම්මගේ වචනෙට තාත්තගේ වචනෙට යටත් වෙනවද?
තාත්තා දන්නේ මොනවාද? අපි නෙදන්නේ නේද? අම්මා දන්නේ ඕක හොඳට කිව්වොත් කියන්නේ කොහොම අම්මා දන්නේ කිහෙම්මලා. ඕක තමයි වචනේ. මොකක් හරි අවවාදයක් දුන්නොත් ඒ තරමටම අර අම්මා තාත්තට තිබුණු ගෞරවය පවා පිරීලා යන සමාජයක්. එතකොට අපිට හිතා ගන්න බෑ මේ පාසල් අධ්‍යාපන රටාවේ ගුරුවරු මොනවාද දරුවන්ට පොවන්නේ කියලා. ඒ තරමටම පිරිහෙනවා. කෙරවලක් නැතුව පිරිහෙනවා. මේ தත්ත්වය මේ විදිහට ගියොතින් ඔබ කල්පනා කරලා බලන්න ඔබේ දරුවට හෙටක් හදන්න ගියාට ඉස්සෙල්ලා හිතන්න අදක් තියනවාද කියලා. වර්තමානයක් තියනවාද කියලා. ඒ නිසා හෙට හදන එක පැත්තක තියලා මේ වර්තමානයේ සිහියෙන් ජීවත් වෙන්න. සිහි මුලාවටපත් වෙන්නේ නැතුව අවබෝධයෙන් ජීවත් වෙන්න ඕන. උපදේශ ටික අනුශාසනා ටික දරුවට දුන්නා නම් ජන්ට තියෙන නිවැරදි පාරයයි. කවදාකවත් දරුවා බුදුබණට යොමු කළා කියලා සීලේ පිළිටන්න යොමු කළා කියලා තමන්ගේ අධ්‍යාපනයේ පාඩම් කරන එක පැයක් පරක්කු කරලා ධර්මයට යොමු කරයි කියලා දරුවට අවඩක් වෙන්නේ නැහැ. එහෙම හිතන්නවත් එපා. එහෙම අවඩක් වෙන්නේ නැහැ. මොකද කොයිතරම් අපි ඉගෙනගෙන අධ්‍යාපනයේ කෙලපෙමිනියත් ඒ කෙලපෙමිනෙන්නේ විසෙන් සන්නද්ධ වෙලා බව මතක තියාගන්න. සමාජ සම්මතයට ඒ තැනට යන ගමන් ඒ විස ඉක්මවා යන ධර්ම අවබෝධය ඒ දරුවට දුන්නොත් විතරයි අනාගතේ අපිට අම්මා තාත්තා වශයෙන් සතුටු වෙන්නට පුළුවන් වාග්ය ලැබෙන්නේ. කවදාකවත් සමහර විට අම්මෙක් හිතන්නේ නැතුව ඇති තමන්ගේ පුතා අරක්කු බීලා මත් වෙලා දුම්මැටි බීලා ගෙදරට ඇවිල්ලා වැටෙනවා දකින්න. හැබැයි අද තාත්තයි පුතයි බොන්නේ එකට. තාත්තයි පුතයි විතරක් නම් බැරියයි. අම්මයි තාත්තයි දුවයි පුතයි මුළු පවුලම එකට තමයි වයින් බොන්නේ. දුම්මැටි උරන්නේ. එවැනි මට්ටමක විපරීත වෙන සමාජයක්. බෞද්ධයෝ අන්‍ය ආගමිකකරණය වෙනවා බුද්ධ ආගම පොස් නැහැ කියලා. මොකද්ද? පොස් වෙන්නේ. ඩීසන්ලු ඒ ආගම. ටයි දාලා, කෝට් දාලා, සපත්තු දාලා පිළිවෙලකට යන්න පුළුවන්. අපේ පන්සල් වල එහෙම එකක් ඩීසන් එකක් නැහැ. ඕන විදිහට යන්න පුළුවන්. ඒ නිසා බෞද්ධ ආගමේ තියෙන සමාජ පිළිගැනීම අඩු නිසා බෞද්ධ ආගම අතහැරලා අනිත් තැනට යනවා. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ ස්මාර්ට් වෙනවා. ස්මාර්ට් වෙන තැනක්. හැබැයි අපි හිතන තැනකින් නෙවෙයි. අපේ හිතෙන්. අපේ හිත දමනය කරගෙන. එදාට ඇඳගෙන ඉන්න ඇඳුම අදාළ නෑ. බොහොම චාම් විදිහට සරල විදිහට තමන්ගේ ජීවිත පැවැත්ම ගෙනියන්න පුළුවන්. තමන්ගේ මනසේ තියෙන පීඩාව දුරු කරගෙන බොහොම යහපතින් ගත කරන්න පුළුවන් තැන. ඒ තරම් ස්මාර්ට් එකක් කොහෙවත් නැහැ. එහෙනම් අපි කල්පනා කරලා බලමු මේ තථාගත බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්න වෙන මොකුත් නෙවෙයි. තමන්ගේ මේ හිතට පෝපු විස ටික අයින් කරලා විස වලින් තොරව මේ සමාජය ඇත්ත දකින්න පුළුවන් මාර්ගයක්. ඇත්ත දකින්න තියෙන්නේ තම තමන් තුලින්මයි. ඒ තම තමන් තුලින් කියලා කියන්නේ. අපි මෙහෙම හිතමු. අර පුංචි දරුවගේ උපමාවට ගිහිල්ලා බැලුවම අපිට නම් දුකයි පීඩාවයි වේදනාවයි නේවනේ අවස්ථාවකනේ ඔක්කොම ඝාතනය කරලා මරලා දාලා පැහැරගෙන ගියාම
වටින වස්තු ටික. හැබැයි අර දරුවට පීඩාව නෑ. එහෙනම් මේ පීඩාව ගෙනල්ලා දෙන්න හේතු උනේ අර හොර කණ්ඩායමවත් අම්මා තාත්තවත් අර රත්තරන් රිදී මුතුමැණික් දීපල ධනෙ ටිකවත්ද ඒ ටික හේතු වුණා නම් අර දරුවටත් දුක එන්න ඕනේද නැද්ද? දුක එන්න ඕන, දුක උරුම වෙන්න ඕන. ඒ නිසා කවදාකවත් ඔබ නම් චෝදනා කරන්නේ ඔතනදී දුකට හේතුව කවුරු කියලාද? අර හොරු කණ්ඩායමනේ. මුලින්ම අපි කර්මඵලයේ විශ්වාස කරනවානේ. හේතුඵලයේ විඳින්නේ පස්සේනේ. හේතුඵලයට එන්නේ පස්සේනේ. කර්මඵලයට එන්නකෝ. කර්මඵලයේ මුලින් හිත හදාගන්න එපා. එතනට ඇවිල්ලා අපි දකින්න ඕන මොකද්ද? ඒ හොරු කණ්ඩායම ඇවිල්ලා මේ අම්මා තාත්තා ඝාතනය කරලා මේ ධනේ ශේෂිත පැහැරගෙන ගියේ අපි කවදා හරි සසර කරපු විපාකයක් නිසා නේද? ඔන්න අපි කර්මඵලයෙන් කල්පනා කරනවා. එහෙම කල්පනා කළා අපි දකින්න එහෙමනම් අපි මේ හොරු කණ්ඩායමට වෛර කරලා ඒ හොරු කණ්ඩායම පස්සේ නැවත ගිහිල්ලා තේරුමක් නැහැ. අපි නම් එහෙම වෙයිද? අපේ අම්මා මැරුවේ දෙන්නම් පාර කියලා තව 4-5 දිනක් කරගෙන ගිහිල්ලා අනිත් පැත්තට. එතකොට එතන කර්මඵලයේවත් විශ්වාස කරන ස්වභාවයක් තියෙයිද? නෑ. එහෙනම් අපි බෞද්ධ කිව්වට බෞද්ධ කියන තැනට ඇවිල්ලා නැහැ. නියත මිත්‍යා දෘෂ්ටියෙන්වත් මිදිලා නැති පාටක් තමයි පේන්න තියෙන්නේ. එයි කර්මයේ කර්මඵලයේ විශ්වාස කරනවා නම් විශ්වාස නොකරනවා නම් නියත මිත්‍යා දෘෂ්ටිකෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ හිතලා බලන්න ඔබ කර්මයේ කර්මඵලයේවත් විශ්වාස කරලාද ජීවිතේ වැඩ කරන්න කියලා. අතනදී කර්මයේ කර්මඵලයේ විශ්වාස කරා නම් අපි මොකද්ද කරන්නේ? සම්මත වශයෙන් හරි මේක අපේ කර්මයක විපාකයක්මයි. ඒ නිසා මේ අනුන්ට දීපු දුකක්මයි අපිට උරුම උනේ. කවදා හරි කරපු දෙයක විපාකයක්මයි මේ ආවේ කියලා ඔන්න එතනින් හිත හදාගෙන නවතින්නේ නැහැ. කල්පනා කරනවා. නැවත මෙවැනි දුක්සහගත විපාක දෙන මේ සසරින් ගැලවෙන්නට කුමක්ද තියෙන පාර? අපි වහවහාම මෙවැනි භයානක තැන් වලින් මිදෙන්න. මේ මහා භයානක විසගෝර අපි නොසිතන මොහොතක අපිව බරපතල විදිහ අසහනයට දුකටපත් කරවන මොහොතකින් අපේ ජීවිත ගිල ගන්න, මොහොතකින් අපිට ජරා මරණය උරුම කරන, මොහොතකින් අපිට අපේ අත්පහ අහිමි කරන, අපිව අංග විකල කරවන, අපිව බීරෝ ගොළුව බවට පත් කරවන, අපිව මානසික ලෙඩ බවට පත් කරවන අන්තිම පහත් සසරක් නේද මේ තියෙන්නේ. ඒ නිසා මම කෙසේ හෝ මෙතනින් ගැලවෙන්නට නිදහස් වෙන්නට මාර්ගය ප්‍රතිපදාව සෙවිය යුතුයි කියන තැනට එනවා කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන කෙනා. ඔන්න ඔතනටවත් ඔබ ඇවිල්ලා නැත්තම් ඔබට පටිසමුප්පාදේ තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මුලින්ම අපි අපේ ජීවිතේ ටික හදාගමු. අන්න එතන ඉඳලා අපි ඒකට ගැලවෙන්න තියෙන ඒකායන මාර්ගය දේශනා කළේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපි ධර්මය අධ්‍යයනය කළ යුතුයි, ගවේෂණය කළ යුතුයි. ඒ ධර්මය තුළ අපි හික්මිය යුතුයි කියන මානසික මට්ටමට ඇවිල්ලා සීලාදී ගුණ ධර්මයන් වඩාගෙන ඒ ගුණයන් තුළ හික්මෙමින් අපි කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරමින් ධර්මයේ ශ්‍රවණය කරන්නට යොමු විය යුතුයි. ඔන්න ඔය ටිකවත් අඩුම තරමේ අපි ජීවිතේ මුලින් හදා ගන්නට ඕන. එතකොට ඔබ කල්පනා කරන්න එහෙමනම් අපිට අපේ ජීවිතය ඇතුලේ
ඔය කියන භයානක තත්වයකට ඕනම මොහොතක උරුමකම් කියන අවස්ථාව තියෙනවා. අපි නොසිතන මොහොතකින් තනාග තියෙන පිනිබින්දු වැටෙනවා හා සමානව බිමට මරණය කරා ජරාව කරා අපිව කැඳගෙන යනවා. ඒ නිසා ඔබට අද තියෙන ජීවිතයේ දුක ඇත්තක් කියලා හිතන්න එපා. එයි මං ඇත්තක් කියලා හිතන්න එපා කියලා කියන්නේ. ඔබට ඔය ජීවිතයේ දුක උරුම වෙලා තියෙන්නේ මෝඩකම නිසා. අවිද්‍යාව නිසා. ඇයි දැන් අර පුංචි දරුවට නොතිබිච්ච දුකක් ඔබට ඇවිල්ලා තියෙන්නේ ඔබ අවිද්‍යාසගත දෘෂ්ටි ජාලයක් දරාගෙන ඉන්න නිසා. මොකද ඔබේ දුකට හේතුව තම ඔබේ අවිද්‍යාව මිසක වෙන කවුරුවත්. එනම් බුදුරජාණන් වහන්සේ දුකට හේතුව විදියට පෙන්වුවේ රත්තරන් රිදී මුතුමැණික් කරක බාන යාන වාහන අම්මා තාත්තා දුව පුතා ඥාති හිත මිත්‍රාදීන් කවුරුවත්ද දුකට හේතුව වශයෙන් පෙන්වුවේ නෑනේ. එහෙනම් දුකට හේතුවේ මොකොත් නෙවෙයි කවුරුත් නෙවෙයි. දුකට හේතුව මොකද්ද? අවිද්‍යාව. ඔබ අද අවිද්‍යාව ඇතුලේ ඉඳලා දුක එනකොට අනේ දුකයි අහෝ දුකයි. ඒ නිසා ඒ දුක නැති කරන්න මොනවා හරි කරනවද නැද්ද? කරනවා. හැබැයි දුක නැති කරන්න තියෙන එකම පාර අවිද්‍යාව දුරු කරන එක නෙවෙයිද? හැබැයි අපි කරන්නේ අවිද්‍යාව දුරු කරන එක කවදා කරන්නට බැරිද? ඊට ඉස්සෙල්ලා දැන් තියෙන දුක නැති කරගෙන ඉන්න මොනවා හරි කරගන්න එපා හාමුදුරුවනේ. කී වතාවක් නම් ඔහොම කියන්නට ඇද්ද මේ සසරේ නේද? ඒ නිසා අපි කමන්නේ සුව පහසුවෙන් ප්‍රියමනාප විදිහට සාගින්දර නිවාගෙන යන අතරතුර අපි කොහොම නමුත් උත්සාහවන්ත විය යුත්තේ අවිද්‍යාව දුරු කරන්නටයි. ඇයි? අපිට දුක වර්ධනය කරන, අපිට දුක කැන්දන, අපිට දුක ගෙනල්ලා දෙන විස බීජ කොහෙද තියෙන්නේ? අවිද්‍යාව ඇතුලේ නේද? අවිද්‍යාව ඇතුලේ. එහෙමනම් අපි මේ යන්නේ දුක සමුදය කරන පාරක මිසක දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවක් තුල නෙවෙයි. අපි හිතාගෙන ඉන්නවනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අපි ළඟ තියෙන දුක මොනා කරන්නද? නිවලා දෙන්න කියලා. අපි ළඟ තියෙන දුක නිවලා දෙන්න නෙවෙයි. අපි ළඟ තියෙන අවිද්‍යාව නිවලා දෙන්න. අවිද්‍යාව දුරු කරලා දෙන්න. අවිද්‍යාව දුරු වෙච්ච තැනක දුක හටගන්න හේතුවක් නෑ. එදාට 아무තුවෙන් දුක නැති කරන්න වෙහෙසෙන්න ඕන. එහෙනම් අපි වීර්ය ගන්නට ඕන දුක නැති කරන්නටද අවිද්‍යාව දුරු කරන්නටද? අවිද්‍යාව දුරු කරන්න. හැබැයි අපි අද වෙනකොට මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ නිදි නොලබා මොකටද? අවිද්‍යාව දුරු කරන්නද දුක නැති කරන්නද? දුක නැති කරන්න නොවේදිනා දුක් විඳිනවද නැද්ද? කල්පනා කරන්න. දුක නැති කරන්න තාඩිය මහන්සියෙන්නේ කායික වශයෙන් මානසික වශයෙන් පුදුම කැපකිරීමක් දාලාද නැද්ද? ඔය දාපු කැපකිරීම දැම්මනම් අවිද්‍යාව දුරු කරන්න මෙලහකට සසර ගමන ඉවරයි. ඒ නිසා එක පැයක් දාන්න ඔය පැය 24න් නිදියන පැයක් හරි අඩු කළා හරි කවන්නේ. ජීවිතේ දිනදා ඒක යොදා ගන්න බැරි නම් ඒ නිසා මේ කියන බණ නිකම් වචනයකට සීමා කරගන්නේ නැතිව
තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. තමන්ගේ ජීවිතේ ප්‍රායෝගික කරගන්න බලන්න. මොකද නැත්තම් අපිට ඇහිච්ච බණවල හැටියට අපි අහපු බණවල හැටියට අපි නිවන් ගිහින් බොහෝ කල් මෙලහකට. ඒ නිසා මේ නිවන් යනවා කියලා ඔබ 아무තු ලෝකයකට යන්න බලාපොරොත්තු වෙන්න එපා. නිවන කියන්නේ මේ පත් වෙන තැනින් නිවෙන්නනේ. බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ කොහොමද? දර කොටු ගොඩක් ගොඩ ගහලා තියෙනකොට ගින්න පේනවා පත්තු කරාම නේද? ඒ දර කොටු කොට අල්ලු වෙලා ගියාට පස්සේ ගින්නට විච්ච දෙයක් හොයන්න පුළුවන්ද? ගියේ කොහෙටද කියලා. අන්න ඒ වගේ ඔබේ අවිද්‍යාව සහගත සියලු දෘෂ්ටි ටික මිදිච්ච දවසට ඔබේ දුකට විච්ච දෙයක් හොයන්න නෑ. අන්න එතනයි නිවීම තියෙන්නේ. එහෙම නැතුව අනාගතේ කවදා හරි නිවන් දකින්න අද මොනවා හරි කරනවා නෙවෙයි මේ බුදුදහම කියලා කියන්නේ. එහෙනම් ඔන්න ඔබ කල්පනා කරලා බලන්න. ඔබට මෙනෙහි වෙනවා කියලා හිතමුකෝ. ඔන්න ඔබට කවුරු හරි මොනවා හරි දෙයක් කියලා රත්තරන් කියලා රවට්ටලා ඉමිටේෂන් එකක් දීලා පල්ලු යනකම් පණ යනකම් පුපුරා දැන් මොකද කරන්නේ? හදිසියේවත් ලේ කැටියක් ඉර වෙලා හුස්ම ටික ගියොත් මොකද වෙන්නේ? ඒ ටිකේ ඉවරටම ඉවරයි. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න. එතන කර්ම විපාකයේ ගන්න මුලින්ම බැරි නම් ධර්මයෙන් දාන්න. අරගෙන මේ මං කවදා හරි සසර කරපු මුලාවක් රැවටීමක් තමයි අද මට මේ සිද්ධ වුනේ. කවදා හරි අනුන්ට කරපු අලාභයක් පාඩුවක් තමයි අද මට මෙතනට මේ එන්න මේ තත්ත්වය උදා වුනේ. එහෙම මුලින් කල්පනා කරලා ඊළඟට බලන්න අරු මෙහෙම කළා කියන හිත උපදිනකොට ඒ හිත කාගේද? ඒ හිත තමන්ගේනේ. එහෙනම් අපි පුපුරන්නේ මේ තමන්ගේ හිත එක්කමද නැද්ද බලනකොට? මේ අහවල අර එහෙම කළා මෙහෙම කළා කියලා සිහි වෙන්නේ කොහෙටද? තමන්ගේ හිතට. එතකොට අපි මේ එතනින් එහාට ඒන සිතුවිල්ලත් එක්කද නැද්ද තව ගොඩනගන්නේ? බැලී නම් තමන් අන්තිමට අහු වෙලා තියෙන්නේ තමන්ගේම හිතටද නැද්ද? එහෙනම් අන්තිමට බැලී නම් තමන්ට දුක ගෙනල්ලා දීලා තියෙන්නේ තමන්ගේම අසංවර නොසන්සුන් හිත නෙවෙයිද? අන්න තමන්ගේම අසංවර නොසන්සුන් හිත. ඒ නිසා තමන්ගේම හිතත් එක්ක ගැටෙන එකේ තේරුමක් නෑ. ඒකේ පීඩාව උරුම වෙන්නේ, ඒකේ විඳවීම උරුම වෙන්නේ තමන්ටමයි. ඒකේ පාඩුව කාටද? තමන්ටමයි. ඒ නිසා අපි ඔන්න ඔය වගේ තැනකින් මූලික වශයෙන් අඩිතාලම දාගනිමින් පටිච්චසමුප්පාදේ ගවේෂණය කරන්නට, අධ්‍යයනය කරන්නට යොමු වුණා නම් අපිට ඉක්මනින්ම ධර්ම අවබෝධය කරන්නට ඒක උපකාරයක් වෙයි. ඒ නිසා මම වැඩිදුරටත් අද දවසේ බොහෝ අනුශාසනාවන් පටිච්චසමුප්පාදය අසුර කරගෙන කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවසාන වශයෙන් ඔබ හිතන්න, ඔබ ජීවිතේ හැම මොහොතකම ප්‍රමාද වෙනවා. මේ ප්‍රමාදයෙන් මිදිලා අප්‍රමාදීව තම තමන් සම්මතයේ පිහිටගෙන මේ ලෝකේ තමන්ට දුක එන්නේ මේ ලෝකේ කිසිවක් නිසා නෙවෙයි, තමන්ගේම හිතේ පවතින අවිද්‍යාව නිසා බව අවබෝධ කරගෙන ඒ තමන්ගේ හිතේ පවතින අවිද්‍යා බීජය හඳුනගෙන ඒ අවිද්‍යාව දුරු කරගෙන අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා කියන විදිහට
අවිද්‍යාවේම සම්පූර්ණම පහවීමෙන් පටිච්ච සමුප්පාදයේ සම්පූර්ණ නිරෝධයම නැත්තම් දුකෙන් මිදෙන්නට මාර්ගයේ ප්‍රතිපදාව උපදින බව සිහිපත් කරගනිමින් අවිද්‍යාව කොතනද දුක එතන බව තේරුම් අරගෙන අපේ ජීවිතේට දුක එන්නේ කොතනද ඒකේ වරදකරු තමන්ම බව තම තමන්ගේම අවිද්‍යාව බව තේරුම් අරගෙන ඒ අවිද්‍යාව හොයාගෙන අධ්‍යයනය කරලා ඒ අවිද්‍යාවට වැටෙන්න තියෙන හේතු ටික දුරු කරගෙන මේ සසරෙන් මිදෙන්න මාර්ගය සකස් කරගන්නවා. මං කල්යාණ මිත්‍රව ඇසුරු කරනවා. මේ ශාසනයේ වටිනකම මං තේරුම් ගන්න කටයුතු කරනවා. මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවෙන් මං වහවහාම ප්‍රයෝජන ගන්නවා කියලා අදිෂ්ඨානයේ තම තමන්ගේ ජීවිත තුළට ඇති කරගෙන කටයුතු කරන්නට කියන මතක් කිරීම අවසාන වශයෙන් සිද්ධ කරනවා. එහෙමනම් මේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරගෙන තම තමන්ගේ ජීවිත තුළට තමන්ගේ ක්ලේශගාමී ප්‍රතිපදාවන් දුරු කරගෙන නිර්වාණගාමී ප්‍රතිපදාවකට එන්න මාර්ගයක් ඥානයක් නුවණක් මතු වුණා නම් ඒ තුළ සැනසෙල්ලක් ධර්මයේ කෙරෙහි චිත්ත පැහැදීමක් ඇති වුණා නම් මෙන්න මේක පින වෙනවා. මෙන්න මේ පුණ්‍ය ශක්තිය මීට වසර දෙකකට පෙර අපවත් වුණු අපේ කොටවේරගල ජිනාරාම ස්වාමින් වහන්සේ පින් බලාපොරොත්තුවෙන් පින් අනුමෝදන් වෙන්න යම් දැක්මක් තුළ සිටිනවා නම් මේ පින්කම මේ විදිහටම දැක බලාගෙන සතුටු සිත් ඇති කරගනිත්වා සතුටෙන් අනුමෝදන් වෙත්වා තමන් විසින් අද දවසේදී මේ පින්කම තමන්ගේ දෑතින්ම සැලසුම් කරලා සංවිධානය කරලා බොහෝ පිරිසකට ධර්මාභිසමයේ පිණිස හේතු වෙන්නට මාර්ගයේ ඥානෙ ඉපදීම පිණිස ක්ලේශ ධර්මයන්ගේ ප්‍රහීණය පිණිස ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම පිණිස සාකච්ඡා කරන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන්ගේ ආනිසංස බලයෙන් පුණ්‍ය බල මහිමෙන් මේ සියලු පින්පෙත් කොටවේරගල ජිනාරාම පින්වත් ස්වාමින් වහන්සේගේ නමට අනුමෝදන් කරමි. අනුමෝදන්ම වෙත්වා මේ පින්කම දැකබලා සතුටු සිත් ඇති කරගෙන සතුටින් අනුමෝදන්ව උතුම් ධර්ම අභිසමයම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. වහවහාම ධර්ම අභිසමය ලැබීමෙන් සසර දුක් කෙරවල කොට අවිද්‍යා ප්‍රහීන කොට දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවෙන්ම සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ධර්ම ශ්‍රවණය කළා වූ පින්වත් ඔබ සියලු දෙනාටමත් උතුම් ධර්ම අභිසමයේ පිණසම හේතු වේවා උපකාර වෙත්වා අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වාගේම තම තමන් නමින් මිය පරලොව යන්නට යෙදුනා වූ යම්තා ඥාති පිරිසක් ඇත්නම් ඒ ඇත්තනොත් මේ පින්කම දැකබලා සතුටු වෙත්වා සතුටු සිත් ඇති කරගනිත්වා සතුටෙන් මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන් විශේෂයෙන්ම දිව්‍යක් බ්‍රහ්මක් ප්‍රධාන යම්තාක් සත්ව කොට්ටාසයක් ඇතනම් පින් බලාපොරොත්තුවෙන් ඒ සියලුම සත්වයන්ට මේ පුණ්‍ය බල මහිමේ හේතු වේවා උපකාර වෙත්වා අනුමෝදන් කරමි. අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. අපි හැමදෙනාටම උතුම් ධර්ම අභිසමයේ පිණසම ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටම පත්වෙත්වා කියලා සාදු කියන්න. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.